And now, live at 7. ආයුබෝවන් ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය live at 7 සමගින් ඔබ එකතු වන්නේ. මම මුදිත විජේසුන්දර. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට. ගම්බිම් බලාගිය ජනතාවට කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා. අලුත් අවුරුද්ද සැමරීමට නොහැකි වූ ජනතාව. තවත් වෙනස් අවුරුදු උත්සවයක්. අලුත් අවුරුද්දේ තවත් නැකත් චාරිත්‍ර දෙකක් ඉතිරිව තිබෙනවා. ඒ අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රයේ යෙදී තිබෙන්නේ හෙට දිනයටයි. ඊයේ පූර්ව භාග 8:13ට යෙදුණු සුබ මොහොතින් මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වුණා. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමත් සමග අලුත් අවුරුද්ද උදා වෙන බව ජ්‍යොතිෂයේ සඳහන්. සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවත් සමග ජනතාව ආශිර්වාද ලබා ගැනීම සඳහා ආගමික සිද්ධස්ථාන වෙත පැමිණියේ මෙලෙසින්. පූර්ව භාග 10:40ට ආහාර පිසීමේ නැකතේදී තිබූ අතර පූර්ව භාග 11:53ට වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ සුබ මුහුර්තයේ යෙදී තිබුණා. සිංහල හා දෙමළ අවුරුද්දේ තවත් නැකත් චාරිත්‍ර දෙකක් ඉතිරිව තිබෙනවා. ඒ අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රයේ යෙදී ඇත්තේ හෙට පූර්ව භාග 10:16ටයි. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට දිවුල් පද්ද පයට ඉඹුල් පද්ද තබා තෙල් සහ දිවුල්පත් යුෂමිශ්‍ර නානුදගා ස්නානය කිරීම යෝග්‍ය බව ජ්‍යොතිෂයේ සඳහන්. එම චාරිත්‍රය වෙහෙර විහාරස්ථානවලදී පැවැත්වෙනු ඇති. සිංහල හා දෙමළ අවුරුද්දේ අවසන් චාරිත්‍රය වන රැකී රක්ෂා කටයුතු සඳහා පිටත්ව යෑමේ නැකත ලබන 19 වෙනිදාට යෙදී තිබෙනවා. මෙදා පාරත් අලුත් අවුරුද්ද සමරන්න අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරන්නට බොහෝ දෙනෙක් සිය ගම්බිම් බලා ගියා. ඒ විදිහට ගම්බිම් බලා ගිය ජනතාවට යලි පැමිණෙන්නට ක්‍රියාත්මක විශේෂ ප්‍රවාහන සේවා ගැනයි දැන් අපි ඔබට තොරතුරු කියන්නේ. වෙනදා බොහොම ජනාකීර්ණ වන කොළඹ මේ වෙනවිට දක්නට ලැබෙන්නේ පාළු ස්වභාවයක්. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ කොළඹ රැකී රක්ෂාවල නිරත වුණ බොහෝ පිරිසක් මේ වන විට ගම්බිම් කරා ගොස් තිබෙනවා අලුත් අවුරුදු දවස සැමරීම සඳහා. කෙසේ වෙතත් හෙට සිට ඔවුන් යලි කොළඹට පැමිණීමට නියමිතයි. විශේෂයෙන්ම ඔවුන් කොළඹට පැමිණෙන හෙට දිනේදී සහ ඉදිරි දින කිහිපය තුලත් විශේෂ ප්‍රවාහන සේවයකුත් මේ වන විට ආරම්භ කර තිබෙනවා. යලි කොළඹට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මෙම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ අද සිට ලබන 25 වෙනිදා දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ප්‍රාදේශික 12ක් තිබෙනවා දිවයින ආවරණය වන එම ප්‍රාදේශිකවල මෙහෙයවීමෙන් බස් 5400ක් වමන අද දින සිට අපි අප්‍රේල් මාසයේ 25 වෙනිදා දක්වා ධාවනයට එක් කරලා තිබෙනවා. මා මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕන රියදුරු පොන්දොස්තර කාර්මික මහතුන්ගේ දායකත්වය අතිවිශාල වශයෙන් අපට ලැබුණා. මීට අමතරව මගේ පහසුව වෙනුවෙන් සාමාන්‍ය කාලසටහන් වලට අමතරව අතිරේක බස් රථද යොදවා ඇති අතර සෑම ඩිපෝවකින්ම අවම වශයෙන් එක් බස් රථයක් හෝ කොළඹට පැමිණෙන බවද ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා. පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක කළ මේ විශේෂ බස් සේවාවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 97ක ආදායමක්ද උපයා තිබෙනවා. මේ අතර ජාතික ගමනාගමන කොමිසමද දිවයිනව ආවරණ පරිදි විශේෂ බස් සේවාවක් ආරම්භ කළා. එම කොමිසමේ සභාපති MAP හේමචන්ද්‍ර මහතා පැවසුවේ අවශ්‍ය වූහොත් අතිරේක බස් රථද යෙදවීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර උත්සව සමය මුල් කර ගනිමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනවසරයෙන් ධාවනය වූ සහ නියමිත මුදලට වඩා මගින්ගෙන් මුදල් අය කළ බස් රථ 17ක් පමණ ජාතික ගමනාගමන කොමිෂන් සභාව බහරයට ගෙන තිබෙනවා. එම කොමිසම මගින්ට දැනුම් දෙන්නේ නියමිත මුදලට වඩා අය කරන සහ අක්‍රමිකතා කරන බස් රථ පිළිබඳ 19:55ට දැනුම් දෙන ලෙසයි. දුම්රිය දෙපාර්තමේන්තුවද හෙට සහ අනිද්දා විශේෂ සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව බණ්ඩාරවිල සහ මාතර සිට
කොළඹ කොටුවටත් කොළඹ කොටුවේ සිට ගාල්ලට සහ මර්දානයේ සිට මාතරටත් හෙට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි. අනිද්දා මර්දානයේ සිට ගාල්ල දක්වා සහ ගාල්ල සිට මර්දානටත් කොළඹ කොටුවටත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අවුරුදු සමය තුළ අධිවේගී මාර්ග භාවිතය ඉහළ මට්ටමකට පැමිණ ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ අනුව මේ දිනවල අධිවේගී මාර්ගවල දෛනික ආදායම රුපියල් මිලියන 30කට ආසන්නයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යෑමට සහ නෑගම් යෑම සඳහා විශාල පිරිසක් අධිවේගී මාර්ග භාවිත කර තිබුණා. මහාමාර්ග අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඒ අනුව දක්ෂිණ සහ කටුනායක අධිවේගී මාර්ගයේ වාර්තාගත රථවාහන සංඛ්‍යාවක් ගමන් කර ඇති බවයි. අධිවේගී මාර්ගයේ පසුගිය 6 වෙනිදා සිට මේ දක්වා රථවාහන ලක්ෂ 1.5කට ආසන සංඛ්‍යාවක් ධාවනය කර තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ අගයක්. සාමාන්‍යයෙන් දක්ෂිණ සහ කටුනායක අධිවේගී මාර්ගයේ දිනක ආදායම රුපියල් මිලියන 18කට ආසන වන අතර උත්සව සමයේ එය මිලියන 30කට ආසන සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ග අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පැවසුවේ කොට්ටාව කඩුවෙල හා කඩවත පිවිසුම් මාර්ගවල සිට මාතර ගොඩගම පිටවීම දක්වා වැඩි රථවාහන සංඛ්‍යාවක් ධාවනය කර ඇති බවයි. ඊයේ පස්වරුවේ සහ අද පෙරවරුවේ මාතර ගොඩගම පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබදයක් පැවතියා. ඒ පාලනය කර ගැනීමට දැනට ක්‍රියාත්මක පිටවීමේ දොරටු 3ට අමතරව තවත් දොරටු 3ක් විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. වැසි සහිත කාලගුණයත් සමග අධිවේගී මාර්ග භාවිතයේදී විමසිලිමත් වන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජන ක්‍රීඩාවලට මුල් තැන දෙමින් පවත්වන අවුරුදු උත්සව අලුත් අවුරුද්දේ සතුට තව තවත් වැඩි කරනවා. අපි දැන් ඔබට කියන්නේ ටිකක් වෙනස් විදිහේ අවුරුදු උත්සව දෙකක් ගැන. මේ මඩ නාගෙන මඩ ගාගෙන වෙල්යායක පැවති අවුරුදු උත්සව දෙකක්. අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ දිනවල දිවයිනේ සෑම ප්‍රදේශයකම ජන ක්‍රීඩාවලට මුල් තැන දෙමින් අවුරුදු උත්සව පැවැත්වෙනවා. එලෙස සංවිධානය කළ සුවිශේෂී අවුරුදු උත්සව දෙකක් පිළිබඳ අපට අද වාර්තා වුණා. ඉන් එක් උත්සවයක් සංවිධානය කර තිබුණේ හිඟුරක්ගොඩ බටුකොටුව උල්පත් ඇලගම ගම්වාසීන්. උල්පත් ඇලගම වෙල්යායක් කේන්ද්‍ර කර ගනිමින් මේ අවුරුදු උත්සවය පැවැත්වුණා. අනෙක් අවුරුදු උත්සවය පැවැත්වුණේ බණ්ඩාරගම වැල්මිල්ල ජයමාවත ප්‍රදේශයේ සුන්දර වෙල්යායකයි. රුවනතර ක්‍රීඩා සමාජය මුල්වරට මේ අවුරුදු උත්සවය සංවිධානය කළා. ගම්වාසීන් මහත් උනන්දුවෙන් අවුරුදු උත්සවයේ විවිධ තරඟ සඳහා එක්ව සිටි. අද පෙරවරුවේ පැවති මේ අවුරුදු උත්සවයේ උණුසුම් තරඟ ගණනාවක් පැවැත්වුණා. ඒ සියලු තරඟ මඩේ පැවැත්වීම අලුත් අත්දැකීමක් වුණා. තවත් පුවත් රැසක් සවිස්තරාත්මකව දකිමු මේ විරාමයෙන් අනතුරුව. අලුත් අවුරුද්ද සැමරීමට නොහැකි වූ ජනතාව තවත් වෙනස් අවුරුදු උත්සවයක්. අලුත් අවුරුද්දට කාගෙත් බලාපොරොත්තුව පවුලේ හැමදෙනාම එකට එකතු වෙන්න. නමුත් විශේෂ හේතු නිසා මේ අවුරුදු සැමරීමත් සමහරුන්ට මගහැරී යනවා. මේ ඒ අය පිළිබඳවයි. සිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුළ බොහෝ දෙනෙක් තමන්ගේ ගම්බිම්වල කාලය ගත කරනවා. එහෙත් අවුරුදු සමයේ දෛනික රාජකාරි මෙන්ම විශේෂ රාජකාරියෙහි නිරත වන පිරිසක් සෑම වසරකදීම දක්නට ලැබෙනවා. ඔවුන් පිළිබඳව අප විමසා බැලුවා. බොහොමයක් දෙනා තම තමන්ගේ ගම්බිම් වලට වෙලා සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරද්දී
අවුරුදු ගණනාවකින් ඒ විදිහට අලුත් අවුරුදු සමරන්නට නොහැකි වුණු පිරිසක් මේ රට තුල ජීවත් වෙනවා. ඒ අය තමන්ගේ රාජකාරිය වෙනුවෙන් තමන්ගේ අලුත් අවුරුදු සැමරීම් කැප කරලා තියෙනවා. එහෙම පිරිසක් හොයාගෙන අපි ආවා කොළඹ නගරයට. නොයසේනම් මධ්‍යම බස් නැවතුම්පලට විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් පාලන කාර්යාලයේ අද දවසේදී බොහොමයක් පිරිසක් සේවය කරමින් සිටින ආකාරයක් අපිට දැක ගන්නට අවකාශයක් ලැබුණා. ඔවුන් තමයි කොළඹ මධ්‍යම බස් නැවතුමේ සිට ගමනාගමන මණ්ඩලයට ඈත් බස් රථ ලංකාවේ සියලු ප්‍රදේශ කරා නියමිත පරිදි ධාවනය කරවීමට අවශ්‍ය කරන ඒ රාජකාරී කටයුතු සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය සියලුම කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන් විතරක් නෙවෙයි හෙදහෙදියන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය ඒ වගේම ආරක්ෂක අංශවල කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා යුද හමුදාව මේ ආදී වශයෙන් අත්‍යවශ්‍ය සේවාවල බොහොමයක් දෙනා අවුරුදු කැප කරමින් Tamanගේ රාජකාරී කරනවා. අද දවසේදීත් අපිට දැක බලා ගන්නට හැකියාවක් ලැබුණා. අලුත් අවුරුදු මංගල්‍යයේදී හෙළ සිරිතට විරිතට ජන ක්‍රීඩාවලට හිමිවන්නේ සුවිශේෂී තැනක්. නමුත් වත්මන් සමාජයෙන් ගිලිහී යන ඒ අපේ සංස්කෘතිකාංගයන් වල වටිනාකම් අගනාකම් යලි ඔබට සිහිපත් කරගන්නට ඉඩ කඩ සලසන්නටයි දැන් අපේ සූදානම. අප්‍රේල් මාසයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු මංගල්‍ය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම අවුරුදු සමයේ ප්‍රමුඛ ස්ථානයක් උසුලන ජන ක්‍රීඩාද පැවතෙන්නේ බුද්ධ වර්ෂ 300ක පමණ සිටයි. ඒත් වර්තමානයේ වන විට එම චාරිත්‍ර වාරිත්‍ර සහ ජන ක්‍රීඩා රසක් සමාජයෙන් ගිලිහී යමින් පවතිනවා. විද්වතුන් පෙන්වා දෙන්නේ ජංගම දුරකථන, කැමරා, පරිගණක ආදී නවීන තාක්ෂණයත් සමග සංස්කෘතිය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම ජන ක්‍රීඩාද සමාජයෙන් ඈත් වන බවයි. සිංහල අවුරුද්ද එක චාරිත්‍රයක් තමයි අභිනව චන්ද්‍ර වර්ෂයට සඳ බැලීම. අභිනව සූර්ය වර්ෂයට සඳ බලන්න තියෙන්නේ අප්‍රේල් 20 සිකුරාදා රාත්‍රී. මේ දෙකේ අර්ථය අපේ ඊළඟ පසු පරම්පරාවට අපි කියලා දුන්නේ නැහැ. ඒ දෙකම අපෙන් ගිලිහුණා. සිංහල අවුරුද්ද අපි ඊළඟ පරම්පරාවට පවරනකොට ඒකේ කෘෂි ජීවිතයේ ස්වභාව ලක්ෂණ ඊළඟ පරම්පරාවට කියලා දෙන විෂය නිර්දේශය අපිට තියෙනවා. බොළඳ පරම්පරාවක් බිහිවි මේ අවදානම මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති තුල කේන්ද්‍රගත වෙලා තියෙනවා. එහෙනම් අපේ දරුවන්ට මේ සංස්කෘතික මංගල්‍යයේ මුහුණුවර කියා දීමට අපිට මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන කියන එකයි මගේ පෞද්ගලික කල්පනාව. සමාජ විද්‍යාඥයින්ට අනුව අතීතයේ දරුවන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගත් පංච කෙලිය, නැරින්චි ඇදීම, ඔලිඳ කෙලිය, වලකජු ගැසීම වැනි ක්‍රීඩා අද දක්නට නොමැති තරම්. අතීතයේ පොල් ගෙඩියක් භාවිතයෙන් කළ ජන ක්‍රීඩාවක් වන පොරපොල් ගැසීම වර්තමානයේ බොහෝ දෙනා නොදන්නා ක්‍රීඩාවක්. එමෙන්ම අං ඇදීමද බොහොමයක් දෙනා නොදන්නා ජන ක්‍රීඩාවක් බව විද්වතුන් පෙන්වා දෙනවා. එම ජන ක්‍රීඩාව මීට දින කිහිපයකට ඉහතදී වැලිමඩ ගවරම්මාන ප්‍රදේශයේ පුරාණ අංපිටියේදී පැවැත්වුණා. ඒ සංවිධානය කර තිබුණේ කැප්පිටිපොළ මැණික් බණ්ඩාර පුරාණ දෙවොල් දේවාලයේ දායක සභාව. ලක්වාසී ජනතාවට හා රටට සෙත්පතා අං ඇදීමේ ජන ක්‍රීඩාව පත්තිනි දෙවියන් උදෙසා පවත්වන අතර මේ ආරම්භ වුණේ පත්තිනි දෙවියන් උදෙසා මූලික වතාවත් කිරීමෙන් අනතුරුවයි. පත්තිනි මෑණියන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයට දින 5ක් උඩුපිල හා යටිපිල ලෙස කණ්ඩායම් දෙකකට බෙදී කරන අං ඇදීමෙන් උඩුපිල වැඩි වාර ගණනක් ජයග්‍රහණය කළහොත් එය ඉතා සුබදායක වන බව ගම්මුන්ගේ විශ්වාසයයි. අං ඇදීම සඳහා සහභාගී වන පිරිස සතියක පමණ කාලයක් මස් මාංශ අනුභවයෙන් තොරව පේවී කහදියෙන් පිරිසිදු වී සිටිය යුතු බවටද විශ්වාස කෙරෙනවා. දුටුගැමුණු රජ සමයේ සිට පැවතගෙන එන විශේෂ අලුත් අවුරුදු මංගල්‍යයක් ඊයේ සිද්ධ කෙරුණා. ඒ කතරගම මහ දේවාලයේදී සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ තවත් අවුරුදු චාරිත්‍රයක් ඊයේ රාත්‍රී පැවැත්වුණා. ඒ දුටුගැමුණු මහරජතුමාගේ කාලයේ පටන් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන පැරණි චාරිත්‍රයක් ඉටු කරමින් කතරගම දෙවියන්ගේ දේව ප්‍රතිමාව දේවාලයෙන් පිටතට වැඩම කරවීමෙන් පසු පෙරහරෙන් වල්ලියම්මා දේවාලයට පැමිණ චාරිත්‍ර ඉටු කෙරුණා.
ඉනතුරුව එම සුවිශේෂී පෙරහැර නැවත මහදේවාලය වෙත ගමන් කළා. අලුත් අවුරුදු සමයේ අවුරුදු උත්සවවලට කොයි කවුරුත් කැමති. මේ අද පැවති අවුරුදු උත්සවයකදී අපේ රටේ අයත් එක්ක විදේශිකයින් සතුටු වුණු හැටි. අලුත් අවුරුදු සමය තුළ ජනක්‍රීඩා ඇතුළත් අවුරුදු උත්සව සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එවැනි අවුරුදු උත්සවවලට විදේශිකයින් සහභාගී වූ අවස්ථා කිහිපයක් අප ඊයේ ඔබට වාර්තා කළා. මේ අවුරුදු උත්සවය වාද්දුව ප්‍රදේශයේ පැවැත්වුණේ අද පෙරවරුවේ සිටයි. එහි විශේෂත්වය වන්නේ යුරෝපය ඇතුළු විදෙස් රටවලින් පැමිණි විදේශිකයින් පිරිසක් සහභාගී වීම. ශ්‍රී ලංකිකයින් සමග ඔවුන් මේ අවුරුදු උත්සවයට එක්ව සිටියේ දැඩි උද්‍යෝගයකින්. සාමාන්‍යයෙන් උත්සව සමය කියන්නේ හදිසි අනතුරු වැඩිපුර ඇහෙන කාලයක්. නමුත් මේ වතාවේ ඒ සම්බන්ධයෙන් අපට අහන්න ලැබෙන්නේ සතුටුදායක තත්ත්වයක්. මෙවර අලුත් අවුරුදු සමයේදී හදිසි අනතුරු අඩු වී තිබෙනවා. ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඒ අතර ගිනිකිලි භාවිතයේදී වූ අනතුරු පසුගිය වසරට සාපේක්ෂව 3%කින් පහළ ගොස් ඇති බවයි. පසුගිය අවුරුදු සමය තුළ ගිනිකිලි අනතුරු වලින් පුද්ගලයන් 6 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එහෙත් මේ වසරේ ගිනිකිලි අනතුරු හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ රෝගීන් 2 දෙනෙක් පමණයි. මේ වසරේ අවුරුදු කාලය තුළ රෝගීන් 379ක් පමණ අපේ ජාතික රෝහලේ අධ්‍යයන අංශයට ප්‍රතිකාර සඳහා පැමිණියා. එයින් රෝගීන් 172ක් අපි වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කරගත්තා. කෙසේ වෙතත් මේ වසරේ ගිනිකිලි අනතුරු සංඛ්‍යාව ඉතා අඩු මට්ටමකට තමයි පවතින්නේ. ඒ වසර සාපේක්ෂව බැලුවොත් එහෙම රෝගීන් 2 දෙනෙක් පමණයි ගිනිකිලි අනතුරු වලින් තුවාල ලබා රෝහලට ඇතුළත් වෙලා තියෙන්නේ. පසුගිය වසරේ සංඛ්‍යාව 6ක් පමණ වුණා. මම හිතනවා මේකට හේතුවක් වෙන්නේ නැති ගිනිකිලි වලට තියෙන ඉල්ලුම අඩු වෙලා තියෙනවා. ඒ වගේම මම දන්නවා අපි රෝහල සෞඛ්‍ය සියලු දෙනාම මාධ්‍ය මගින් දැනුවත් කරා තාම පරිස්සමෙන් අභිඥා ගිනිකිලි භාවිතා කරන්න කියලා මේකත් එකට හේතුවක් වෙන්නේ නැති කියලා හිතනවා. ඒකත් ඊටම හොඳ ප්‍රවණතාවයක්. එහෙම නැත්නම් ගිනිකිලි නිසා සිදුවන අනතුරු වලින් විශාල වශයෙන් හානි සිදු වෙන්න පුළුවන් පුද්ගලයන්ට. තවත් පුවත් දකින්නට යමු මේ විරාමයෙන් අනතුරුව. යළිත් වෙනස් වන කාලගුණය. ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාව ශ්‍රී ලංකාවට. දිවයිනට බලපාන කාලගුණ තත්ත්වය නැවතත් වෙනස් අතකට හැරී තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට සජිත් රණසිංහ දැන් සූදානම්යින්. ඕමදිත. පළාත් කිහිපයකට මේ දිනවල බලපා තිබෙන මේ වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පවතින බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. විශේෂයෙන්ම සවස් කාලයේදී මේ ඇති වී තිබෙන තත්ත්වය සමග දෙවෙනි බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ දකුණු පළාත සහ අම්පාර දිස්ත්‍රික්කය තුලින් අපිට හෙට උදෑසන කාලයේදී මේ ඇති වී තිබෙන වර්ෂාව ඒ ආකාරයෙන්ම ටිකක් වැඩි වෙලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සන්ධ්‍යාවේ නිකුත් කළ නිවේදනයක සඳහන් කරලා තියෙන්නේ. බස්නාහිර සබරගමු මධ්‍යම කියන පළාත් වලට වගේම ඒ අතරතුරදී දකුණු පළාතත් ඒ වගේම ඌව පළාතත් කියන පළාත් වලින් අපිට මේ වැසි තත්ත්වයේ තවත් වැඩිවීමක් හෙට දවසේදී අපේක්ෂා කරන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම වැසි තත්ත්වය බොහෝ විට ඒ පළාත් කිහිපයේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්ම වූ වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බවයි. ඒ වගේම මේ ඇති වී තිබෙන තත්ත්වයත් සමගම ගිගුරුම් සහිත වැසි ඇතිවන අතරතුර අකුණු තත්ත්වයේ වැඩිවීමක්ද පෙන්눔 කරනවා කියලා ඔවුන් සඳහන් කරනවා. මේ නිසාවෙන් අපි ඔබට විශේෂයෙන්ම මතක් කර සිටිනවා අකුණු ඇතිවන අවස්ථාවන්හිදී ඒ පිළිබඳව ඉතාමත් සැලකිල්ලෙන් සහ විමසිල්ලෙන් පසුවන ලෙස. මිලිමීටර 84.5ක උපරිම වර්ෂාපතනයක් ඊයේ අවිස්සාවේල ප්‍රදේශයෙන් වාර්තා වුණා. එමෙන්ම සෙල්සියස් අංශක 34.4ක් වූ ඊයේ උපරිම උෂ්ණත්වය අනුරාධපුර හා වවුනියාව ප්‍රදේශවලින් වාර්තා වූ අතර අවම උෂ්ණත්වය වාර්තා වුණේ නුවරඑළිය ප්‍රදේශයෙන්. එහි අගය සෙල්සියස් අංශක 13.4ක්. මේ අතර උඩවලව ජලාශය හා ඒ අවට ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් උඩවලව ජලාශයේ වාන්දොරටු 5ම අද පස්වරුව වන විට විවෘත කළා. වසර 3කට පසුව තමයි මේ උඩවලව ජලාශයේ වාන්දොරටු 5ම එකවරම විවෘත කරනු ලැබුවේ. මේ දැක බලා ගැනීම සඳහා බොහෝ ජනතාවක් මේ වන විටත්
මෙම ස්ථානයට පැමිණෙමින් සිටිනවා. අද දින උඩවලව ජලාශයේ තම උපරිම ජල මට්ටම ඉක්මවා ගියා. මේ වන විට තප්පරයට ගණාඩි 6000ක පමණ ප්‍රමාණයක් වලවේ ගඟට මුදා හරිනවා. මේ වෙලාවේදී මම කියන්න කැමති ගඟ පහළ සිටින ජනතාවට වලවේ ගඟේ ජල මට්ටම ඉක්මනින් වැඩිවීමේ අවධානමක් තියෙනවා. ඉතින් වලවේ ගඟ භාවිතා කිරීමේදී ප්‍රවේශම් වෙන ලෙස දන්වා සිටිනවා. වාහන ගේට්ටු සවීකරණ තියෙන පාලමේ අපි නිරීක්ෂණය කරලා තියෙනවා සිහින් පිපුරුම් කීපයක්. ඒ පිළිබඳව අපි අධ්‍යයනය කරමින් පවතිනවා. මේ කාරණේ නිසා තමයි අපි ඇත්තටම බර වාහන සීමා කිරීමක් මේ අවස්ථාවේදී සිද්ධ කරන්නේ. මේ අතර කලාවේ පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම මන්නාරම ප්‍රධාන මාර්ගයේ පරණ එළුවන්කුළුම ප්‍රදේශයෙන් අවහිර වී තිබුණා. අධික වැසි හේතුවෙන් කෑගල්ල බෙරගලගම ප්‍රදේශයේ නිවාස 16කට හානි සිදුව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලියද බිඳ වැටුණු බවයි. සුළි කුණාටු වලින් මේ දිනවල බැටකන ඇමරිකාව. ලොවම කෙටියෙන්. ඇමරිකාවේ මිනිසෝටා ජනපදයට ප්‍රබල සුළි තත්ත්වයක් බලපා තිබෙනවා. පසුගිය සිකුරාදා සිට සුළි කුණාටු 17ක් ප්‍රදේශයට බලපා තිබෙන අතර ගුවන්තොටුපළ කටයුතු අද සවස වනතෙක් අත්හිටුවා තිබුණා. මේ සුළි තත්ත්වයේ හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි 150ක් පමණ විනාශ වී තිබෙනවා. පසුගිය සතියේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ප්‍රබල සුළි කුණාටු තත්ත්වයකින් 21 දිනක මිය ගියා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දෙසටයි අද අප ක්‍රීඩා පුවත් තුළින් අවධානය යොමු කරන්නේ. 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනයේද තරඟ පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී. අද උදෑසන පිරිමි සහ කාන්තා මැරතන් තරඟ පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ හිරුනි විජේරත්න කාන්තා මැරතන් තරඟය සඳහා එක්ව සිටියා. තරඟයේ පැය 2යි විනාඩි 49යි තත්පර 49කින් නිමා කළ හිරුනිට හිමි වුණේ 7 වැනි ස්ථානයයි. කාන්තා මැරතන් තරගේ රන් පදක්කම දිනා ගන්නට නැමීබියාවේ හෙලයිලියා ජොහිනි සමත් වුණා. පිරිමි මැරතන් තරගේ රන් පදක්කම දිනා ගන්නට සමත් වුණේ ඕස්ට්‍රේලියාවේ මයිකල් ෂෙලි. කෙසේ වෙතත් කිලෝමීටර් 42ක දුරකින් සමන්විත පිරිමි මැරතන් තරගේ අවසන් කිලෝමීටර් 2 දක්වාම ස්කොට්ලන්තයේ කැලම් හෝකින්ස් තරගේ ඉදිරියෙන් ගමන් කළද අධික විඩාව හේතුවෙන් ඔහු මාර්ගයේ ඇද වැටුණා. කැලම්ගේ තත්ත්වය අයහපත් නොවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ඊයේ පැවති සත්සමාජික රග්බි මූලික වටේ තරඟවලට ශ්‍රී ලංකා සත්සමාජික රග්බි කණ්ඩායම එක්ව සිටියා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම වේල්සය, ෆිජි සහ උගන්ඩාව සමග පැවති තරඟ ත්‍රිත්වයම පරාජයට පත් වුණා. කෙසේ වෙතත් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක් සමග පදක්කම් 6ක් දිනා ගනිමින් 31 වෙනි ස්ථානයට පත් වුණා. ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ ඉතිහාසයේ එක් තරඟාවලියක දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව මෙයයි. ශ්‍රී ලංකාව මීට පෙර වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනාගත්තේ 1950 වසරේදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේදී. මීට වසර 68කට පෙර පැවති එම තරඟාවලියේදී ශ්‍රී ලංකාව පදක්කම් 4ක් දිනාගත්තා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාප්තිය අද විචිත්‍රවත් ලෙස සනිටුහන් වුණා. වර්ෂ 2022 දී මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේදී පවත්වන්නට නියමිතයි. දින 12ක ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර උණුසුම් කරමින් පැවති 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අද පසරුවේදී පැවැත්වුණේ කැරාරා ක්‍රීඩාංගණයේදී. රටවල් 71ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500කට අධික සංඛ්‍යාවක් පදක්කම් 275ක් වෙනුවෙන් මෙවර තරඟ වැදුණා. තරඟාවලිය නිමා වුණේ සත්කාරක ඕස්ට්‍රේලියාවට පදක්කම් සටහනේ පෙරමුණ හිමි කර දෙමින්. ඔවුන් රන් පදක්කම් 80ක්, රිදී පදක්කම් 59ක් සහ ලෝකඩ පදක්කම් 59ක් සමග සමස්ත පදක්කම් 198ක් දිනාගත්තා. දෙවැනි ස්ථානයේ එංගලන්තයට හිමි වූ අතර තුන්වැනි ස්ථානයේ දිනාගත්තේ ඉන්දියාවයි. තරඟාවලියේ සමාප්ති උළෙල හැඩ කරන්නට නර්තනාංග කිහිපයක්ම එක් කර තිබුණේ මෙලෙසින්. එමෙන්ම හිටපු සුපිරි ධවන ශූර ජමයිකාවේ උසේන් බෝල්ට්ද මෙම උළෙල හැඩ කරන්නට මෙලෙස එක් වුණා. I proclaim Gold Coast 2018 closed. සිව් වසරකට වරක් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීළඟ තරඟාවලිය 2022 වසරේදී එංගලන්තයේ බර්මින්ගහැම් නුවරදී පැවැත්වීමට නියමිතයි. Around Australia, pocket full of memories as host. අපි දැනට ඔබෙන් සමුගන්නවා. යලිත් ඔබ අප මුණ ගැහෙන්නේ රාත්‍රී 10:30ට live at 10:30 තුලින්. ඔබට සුබ රාත්‍රියක්.